අයිබෝවන් වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වර්තමානයේ සාකච්ඡා කරන මාතෘකා අතරින් කොරෝනා වසංගතය ඇරුණාම ඊළඟ මාතෘකාව වන්නේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවයයි. එකී අවශ්‍යතාවයට වර්තමානයේ අතගසා ඇති ප්‍රජා කණ්ඩායමක් තමයි ප්‍රජා සහභාගීත්ව යහාණ්ඩුකරණය සහ සමාජ විනය කේන්ද්‍රය. එම පදනමේ නිර්මාතෘ සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෘතහස්ත නීතිඥයෙක් වන ජ්‍යෙෂ්ඨ නීතිඥ මහානාමද සිල්වා මහත්මයා අද මා සමග මෙම සාකච්ඡාවට පැමිණ තිබෙනවා. අයිබෝවන් ඔබතුමා. අයිබෝවන්. කරු නීතිඥතුමනි, සත්‍ය වශයෙන්ම වර්තමානයේ මොකද්ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක දැන් පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කරලා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කිරීමේ ඇත්තම අවශ්‍යතාවයක් ලංකාවේ තියෙනවද? ඇත්ත වශයෙන්ම ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. දැන් අදට පවතින මේ 1978 ස්ථාපිත කරන ලද මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙතෙක් කල අවුරුදු 25ක් තිස්සේ මේක ක්‍රියාත්මක වුණා. විශාල වශයෙන් විශාල ගැටලු මතුවුණා. මේ පහුගිය කාලයේදී මේ විශාල අර්බුදයක් මේ තුලින් මතුවුණා. ඇත්ත වශයෙන්ම දැන් 2019 පැවති පාස්කු ප්‍රහාරය ගැන උදාහරණයක් වශයෙන් සලකා බලනවා නම් අපිට හොඳ හැම කෙනෙකුටම පැහැදිලිව දැන් වැටහිලා තියෙනවා. එදා පැවති මේ ආණ්ඩුවේ මේ අර්බුද නිසා තමයි මේක වළක්ව ගන්න බැරි වුණේ කියලා. මේ භයානක මේ අතිවිශාල මේ ප්‍රහාරයෙන් සිදුවුණු මේ විපාක මේ නස්පැත්තිය වළක්ව ගන්න බැරි වුණේ මේ ආණ්ඩුව තිබුණු අර්බුදකාරී තත්ත්ව නිසා. එතකොට මේ අර්බුදකාරී තත්ත්වය හටගත්තේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හින්දා. දැන් බලපුවම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 20 සැරයක් සංශෝධනය කරලා තියෙනවා. ඒකෙන්ම පේනවා අපිට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉතාමත්ම දුර්වලයි කියලා. ඒ නිසා අපි මේ අපේ සංවිධානයේ අදහස තමයි, ඒ වගේම මගේත් පෞද්ගලික අදහස තමයි නව ශ්‍රී ලංකාවක් අපි ගොඩනගා ගත යුතුයි. ඒ නව ශ්‍රී ලංකාවක් සඳහා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපි සකස් කරගත යුතුයි. මේ දැනට පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනය ගෙනල්ලා හරියන්නේ නැහැ. මේක මුළු මනින්ම ඉවත් කරන්න ඕන. ඉවත් කරලා අපි ගන්න ඕනේ අලුත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට අපි යන්න ඕනේ. නීතිඥතුමනි, මට ප්‍රශ්න දෙකක් තියෙනවා ඔබතුමාගේ උත්තරෙන්. සාමාන්‍යයෙන් ඔබතුමා කියන විදිහට එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කළ යුතු නැද්ද? සෑම සියලු අවස්ථාවක්ම ආවරණය වරිදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සැකසිය හැකිද? මගේ පළවෙනි ප්‍රශ්නය. මගේ දෙවෙනි ප්‍රශ්නය තමයි ඔබතුමාලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් යෝජනා කරනවා නම් ඔබතුමා ගත්ත ප්‍රවේශය මොකක්ද ඒකට? මොන ආකාරයේ ප්‍රවේශයක්ද අරගෙන තියෙන්නේ? ඔව්, ඇත්ත වශයෙන්ම මේ සියලුම ගැටලු එහෙම නැත්නම් හැම පැත්තක්ම ආවරණය වන පරිදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න පුළුවන්. බොහෝ කාලයක් පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්. දැන් උදාහරණයක් කියපුවම දැන් මහා බ්‍රිතාන්‍යයේ තියෙන්නේ ලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නෙමෙයිනේ. ඉතින් ඒකත් ඔහේ පවතින. ඒ වගේ හැම පැත්තක්ම ආවරණය වන පරිදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න පුළුවන්. හැබැයි දැන් ඉඳලා හිටලා සුළු අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒකට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට සංශෝධනයට යන්නේ නැතුව නීතියක් මගින් මේ අඩුපාඩුකම් සකස් කරගන්න පුළුවන්, නීති සම්පාදනය. නමුත් හරියට කෙරුවොත් හැම ගැටලුවකටම උත්තරයක් සපයන, පිළිතුරු සපයන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න පුළුවන්. අපි හදලා තියෙන්නේ එහෙමද? මගේ දෙවෙනි ප්‍රශ්නය, ඔබතුමා ඒ සඳහා ගත්ත ප්‍රවේශය මොකක්ද? ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවල් හදන්න බෑ මේ සාමාන්‍ය රචනාවල් ලියන විදිහට. නැත්නම් නවකතාවක්, කෙටි කතාවක් ලියන විදිහට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න බෑ. ඒකම එක දේශපාලන පක්ෂවල එහෙම නැත්නම් එක පුද්ගලයන්ගේ මේ පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට හරියන විදිහට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන්නත් බෑ. එහෙම හදන්න බෑ. පුළුවන්. නමුත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. දැන් පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ප්‍රශ්නයකනේ. ඒක ඒ තිබුණු ඒ දේශපාලන පක්ෂයේ තිබුණු පෞද්ගලික න්‍යාය පත්‍රයට අනුකූල වන පරිදි තමයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැදුවේ. දැන් ඒකෙන් ඇති වෙලා තියෙන ප්‍රතිඵල මොකද්ද?
විශාල ගැටලු රාශියක් ඇති වෙලා තියෙනවා. රට කොහොමවත් ඉදිරියට ගියේ නැහැ. ඉතින් ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී පළමුවෙන්ම තියෙන්න ඕන මූලිකව තියෙන්න ඕන නිවැරදි දැක්මක්, දර්ශනයක්. ඒ දර්ශනය අපි හදා ගන්න ඕන. ඒ දර්ශනය හදාගත්තොත් තමයි ඒ දර්ශනය මත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගත්තොත් අපිට වරදින්නේ නැහැ. අන්න නියම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවල් සකස් කරන ආකාරය. හරි, ඔබතුමා කිව්වා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී මූලික වශයෙන් දැක්මක්, දර්ශනයක් තිබිය යුතුයි කියලා. මොකක්ද ඔබතුමාලා අදාළ කරගත්ත දර්ශනය හෝ දැක්ම? ඔව්, ඒකත් හොඳ ප්‍රශ්නයක්. මොකද දර්ශනය කියන එක, දැක්ම කියන එක සකස් කිරීමේදී අපි විසින් සලකා බැලිය යුතු බොහෝ කරුණු කාරණා තියෙනවා. ප්‍රථමයෙන්ම අපි මේ දැක්මක් සකස් කිරීමේදී අපේ අතීතය, ඓතිහාසික තොරතුරු අපි ආපස්සට හැරිලා බලන්න ඕන. අපි ආපු ගමන ගැන, ඉතිහාසය ගැන. අපේ ඉතිහාසය මුලින් හදාරන්නේ නැතුව අපිට මේ දැක්මකට යන්න බෑ. මුල් ප්‍රථම පියවර තමයි අපේ ඉතිහාසය හැදෑරීම. ඔබතුමා කියනවා ඔබතුමා ඓතිහාසික කරුණු සහ ඉතිහාසය පදනම් කරගෙන ආවේ කියලා. ඔබගේ දර්ශනය මූලික කරගත්තේ කියලා. ඉතිහාසය කිව්වහම අපිට ඉතිහාසයේ යම් මිමක් අවශ්‍යයි. කුමන ස්ථානයකින්ද, කුමන යුගයේද, කුමක්ද ඉතිහාසයේ ඓතිහාසික කරුණු හෝ කුමන අවස්ථාවද ඔබතුමා පදනම් කරගත්තේ? නිශ්චිතවම දක්වන්න පුළුවන්? ඔව්, පුළුවන්. දැන් අපි ඓතිහාසික කරුණු සොයා බලන්නේ මේ රටේ ඉන්න ජනතාවගේ උරුමයන් මොනවද කියලා. මේ රටේ ඉන්නවා මහා ජනතාව. ඒ කියන්නේ ප්‍රධාන ජන කොටස සිංහල ජන කොටස. ඒකම සුළු ජාතීන් ඉන්නවා. ද්‍රවිඩ මුස්ලිම්. එතකොට මේගොල්ලන්ගේ සැබෑ උරුමයන්, මේ ජනතාවගේ සියල්ලංගේම සැබෑ උරුමයන් අපි ඉස්සර සොයා ගන්න ඕන මේ ඉතිහාසය දිහා බලලා. එහෙම සොයාගත්තම තමයි අපිට පුළුවන් වෙන්නේ අදට ගැලපෙන විදිහේ වැඩපිළිවෙලක් සකස් කරගන්න. උරුමයන් කියද්දී මම අදහස් කරන්නේ බොහෝ විට අපි සිංහල ජන කොටස ගැන සාකච්ඡා දේශ භාෂ රැස මේ ත්‍රිමූර්තිය. දේශ භාෂ රැස. එතකොට අපේ සංස්කෘතිය, අපේ එදා තිබුණු හරපද්ධතිය, අපි එදා කටයුතු කළ ආකාරය, මේ හැම දෙයක්ම අපි ඉතිහාසයෙන් හදාරලා, ඉතිහාසයෙන් සොයාගෙන තමයි අපි මේ දැක්ම හදන්න අපි ආරම්භ කරන්න ඕනේ. ඔබතුමා කියන ඉතිහාසයට ඓතිහාසික කරුණු සහ අපේ ජාතියක හෝ ජාතිය වටිනාකම් මත පදනම් වෙන්න ඕනේ කියලා. එතකොට මේක ඔබතුමාගේ පෞද්ගලික අදහසක්ද නැත්නම් ලෝකෙ පිළිගත් මූල ධර්මයක්ද? නෑ, මේක මගේම පෞද්ගලික අදහසක් නෙමෙයි. මේක තමයි දැන් බොහෝ විද්වතුන් පිළිගන්න මූල ධර්මයක්. මේ අනිත් එක මේ අදහස 1940 ගණන් වල සිට පැවතුණා. උදාහරණයක් වශයෙන් මම දක්වන්නම්. දැන් 1948 ප්‍රථම නිදහස් දිනේදී එක්සත් ජාතික පක්ෂයෙන් සමරු කලාපයක් නිකුත් කෙරුවා. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. ඒ සමරු කලාපයට නිදහස් සටනේ හිටපු මහා දැවැන්තෙක්, ඒ වගේම නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන CWW කන්නංගර මැතිතුමා ලිපියක් පළ කරා එම සමරු කලාපේ. ඒ ලිපියේ තියෙනවා මෙන්න මේ විදිහට. මම ප්‍රථමයෙන්ම මේ ඉංග්‍රීසියෙන් තියෙන එක ඒ විදිහටම කියවන්නම්. If we are to take our rightful place in this new world of liberty, equality and justice to all, irrespective of class, creed or social status, we must strive for our moral heritage, our manners, our uses, our laws, our customs and our traditions for which our past heroes labored not in vain. A religious revival should accompany political freedom. So මේකෙන් මේ අදහස කෙරුවේ අපේ ඉදිරියට අපි මේ ලෝකේ, මේ නව ලෝකය අපි ඉදිරියට යන්න නම් අපේ යටගියාව
අපේ සිරිත් විරිත් අපි වැඩ කරපු හැටි අපේ නීති යටගිය නීති අපේ තිබුණු නීති පද්ධතියක් තිබුණා ඒ කාලේ ඒ සියල්ලක්ම අපි සලකාගෙන බලන්න ඕන කියන එක තමයි මේ අදහසින් කියවෙන්නේ. දැන් මේ අන්නංගර මහත්මයා විතරක් නෙමෙයි දැන් මේක කියලා තියෙනවා මේ බොහොම පිළිගත් කවුරුත් දන්නා ඉතිහාසඥයෙක් වෙන ආනල්ඩ් ජේ ටොයින්බේ. ඒ විද්වතා මෙන්න මෙහෙම කියලා තියෙනවා. History is a mirror for planning the future. It is a well accepted principle that in building a better future we could take so many things from the past. ඒක අදහස සිංහල අදහස තමයි අපේ ඉදිරි සැලසුම් කිරීමේදී අපේ ඉතිහාසය කැඩපතක් වගේ අපි පාවිච්චි කරන්න ඕන. ඒ වගේම කවුරුත් පිළිගත්තු මූලධර්මයක් තමයි යහපත් අනාගතයක් සකස් කිරීමේදී අපිට බොහෝ දේවල් අතීතයෙන් ලබා ගන්න පුළුවන් කියලා. මෙන්න මේ පදනම මත තමයි මම කියන්නේ අපේ මේ දැක්ම සකස් කිරීමේදී මේ දැක්ම අපි සම්පාදනය කිරීමේදී අපේ මූලික වශයෙන් ප්‍රථමයෙන්ම කළ යුතු දේ තමයි අපිට මොනවද ගන්න පුළුවන් අපේ යටගියාවෙන්. අපිට මොනවද කොච්චර වටිනා දේවල් ගන්න පුළුවන්ද? අන්න ඒක සොයන්න තමයි අපි යටගියාව ගැන අපි බලන්නේ. ඒ එක්කම ජනතාවගේ උරුමයන් ඓතිහාසික උරුමයන් මොනවද? ඒ උරුමයන් අපිට අමතක කරලා ඒ උරුමයන් ඉවත දාලා අපිට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න බෑ. ඒවා ඒ උරුමයන් ඒ ජනතාවට දෙන්න ඕන. ඉතින් අන්න ඒ නිසා තමයි මම කියන්නේ අපි යටගියාව අපි ප්‍රථමයෙන් සලකන්න ඕන කියලා. ඔව් නීතිඥතුමනි දැන් වර්තමානයේ වෙනකොට ලෝකය තාක්ෂණය අතින් වෛද්‍ය විද්‍යාත්මකව සෑම අංශයකින් සෑහෙන දියුණුවට ඇවිල්ලා තිනවා. ඉතිහාස ඉස්සරහට ඇවිල්ලා තිනවා. ඒතොර ඒ දියුණුවට සාපේක්ෂව නීතියත් සංශෝධනය වෙලා තිනවා ක්‍රමානුකූලව. එහෙම තත්ත්වයක් යටතේදී යමෙක් චෝදනා කරන්න බැරි නැද්ද ඔබතුමා මේ කියන කතාව මේ අපි ඉන්න දියුණුවේ ඉඳලා දියුණුව ආපසු හැරවීමක් නැත්තම් අතීතයට ගල් යුගයට යෑමට උත්සාහ කිරීමක් කියලා. අපි කියන්නේ කවදාත් මේක මේ ගල් යුගයට යන්න අතීතයට යන්න බර කරත්ත යුගයට යන්න කියන අදහස නෙමෙයි අපි කියන්නේ. ඒකම අපි කියන්නේ මේ ගල් යුගය බර කරත්ත යුගය අපි හෙලා දකින්නෙත් නැහැ. අපි බොහොම ගෞරව කරනවා ඒ යුගවලට. නමුත් අපි කියන්නේ අතීතයෙන් අපි පාඩම් ඉගෙන ගන්නවා. අතීතයෙන් අපිට ගන්න බොහෝ දේවල් තියෙනවා. මේ මම කියන එකක් නෙමෙයි දැන් මේ තිබුණා 2020 මේ අවුරුද්දේ ජනවාරි මාසයේ තිබුණා මේ පේරාදෙන විශ්වවිද්‍යාලයේ මේ විශාල උගතුන් රාශියක් ඇවිල්ලා මේ ආසියාවේ. ඒගොල්ලෝ තිබ්බා මහා සම්මන්ත්‍රණයක්. ඒ සම්මන්ත්‍රණයේදී කියවුණු ප්‍රධාන දේ තමයි අතීතය අමතක කරලා අතීත ඥාන සම්භාරය අරගන්න නැතුව මේ අපිට කිසිම ගමනක් යන්න බෑ. ඒක කරන්න මොන කියලා. මම කියන්නම් හැබැයි මේක පළ කරලා තිබුණේ ඉංග්‍රීසියෙන් ඩේලි නිවුස් පත්තරේ 31 ජනවාරි 2020. ඒකේ මෙන්න මෙහෙම වාර්තාවක් ඩේලි නිවුස් පත්තරේ තිබුණා. At a symposium on the theme academic dependency versus indigenous knowledge held recently at the University of Peradeniya with local and international participation, a major theme discussed was the impact of colonialism in redefining and privileging what is considered as legitimate knowledge in social success and the continuing influence of the same in higher education, marginalizing indigenous knowledge, its means of production. මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලෝ අදහස් තමයි අපේ මේ නව අධ්‍යාපන ක්‍රමයේ මේ පැරණි ඥාන සම්භාරය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. මේක මේ යටත්වාදී අධ්‍යාපන ක්‍රමයක්. මේ අධ්‍යාපනය අපේ පැරණි ඥාන සම්භාරය කොහොමවත් මේ සැලකිලිට වාජනය කරලා. ඒකම ඒගොල්ලෝ කියනවා අද මේ අධ්‍යාපනයෙන් කෙරෙන්නේ ජාත්‍යන්තර මේ ඒගොල්ලෝ කියන හැටියට මේ ඉන්ටර්නැෂනල් නොලෙජ් මාකට්. ඒ කියන්නේ ජාත්‍යන්තර ඥාන වෙළඳපොළට මේ අපි මේ සැපයීමක් තමයි අපි මේ අද නව අධ්‍යාපන ක්‍රමයෙන් කරන්න කියලා. ඉතින් ඒක නිසා මම කියන්නේ
මේක මේ මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි. මේක ලෝහ උගතුන් විද්වතුන් සියලු දෙනාම පිළිගන්නවා. අපේ පැරණි ඥාන සම්භාරයේ අපේ පැරණි තිබුණු සාර ධර්ම අපිට අතීතයේ ඉගෙන ගන්න පුළුවන් සියලු දේවල් අපි අරගන්න ඕන අපි අනාගතයට යන්න. ඉතින් ඒක නිසා තමයි අපේ දැක්ම සකස් කිරීමේදී අපි කරපු ප්‍රථම දේ තමයි ඉතිහාසය ගැන සොයා බැලීම. ඒ කණ්ඩායම මෙන්න මෙහෙම කියලා තියෙනවා. It is imperative that our entire education system has to be revamped in order to build up a national system of education which incorporates our indigenous knowledge, cultural values, customs and traditions. ඒ හින්දා අපි යෝජනා කර සිටිනවා අපේ සම්පූර්ණයෙන්ම නව අධ්‍යාපන ක්‍රමයක් සකස් කරනවා නම් සකස් කළ යුතුයි. ඒ සකස් කිරීමේදී අපි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපි සකස් කරනවා නම් ඊට අනිවාර්යෙන්ම ඇතුළත් කර යුතුයි අපේ ඉපැරණි ඥාන සම්භාරය, අපේ සංස්කෘතික සාරධර්ම, අපේ සිරිත් විරිත් ඒ සියල්ලක්ම මේකට මේ නව අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරගන්න. හොඳයි. ඔබතුමාට එතකොට කියන්න පුළුවන්ද ඔබතුමා සහ ඔබතුමාගේ කණ්ඩායම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේදී මූලික කරගත් ඒ ඓතිහාසික කරුණු ඒ දැක්ම සකස් කර ගැනීමේදී ඔබතුමාලා පදනම් කරගත් මූලික කරුණු නිශ්චිතව මට දක්වන්න පුළුවන්? අපි එකින් එක යමුකෝ. මුලින්ම අපි මේ මහජාතිය නැත්තම් අපේ රටේ ඉන්න ප්‍රධාන ජන කොටසේ සිංහල ජන කොටසේ අපේ ඉතිහාසය ගමුකෝ. දැන් ඒ ඉතිහාසය ගත්තාම අපි යන්න ඕන අවුරුදු 4000ක් සමහරට 23000ක් ඈතට අපිට යන්න සිද්ධ වෙනවා. දැන් කෙටියෙන් කියනවා නම් පුරාවිද්‍යාත්මක සාක්ෂි අති විශාල සංඛ්‍යාවක් තියෙනවා මේ සිංහල කියන මේ මිනිස් ජන කොටස මේ රටේම උපත ලැබූ මේ රටින්ම මේ දේශයෙන්ම ගොඩ නැගුණු ජනතාවක් කියලා තහවුරු කරන්න අති විශාල සංඛ්‍යාවක් සාක්ෂි තියෙනවා. පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව මෙරට මේ මානවයාගේ ආරම්භය අවුරුදු ලක්ෂ 5කට වැඩිය පැරණි. ඒ කාලේ ඒ යුග තුනකට බෙදලා තියෙනවා. එකක් තමයි పూర్ව ශිලා යුගය, ඊළඟට මධ්‍යම ශිලා යුගය, ඊළඟට නව ශිලා යුගය. එතකොට පුරාවිද්‍යාඥයෝ මේ මානව වර්ගයා මෙන්න මෙහෙම තමයි මේ ශ්‍රේණිගත කරලා තියෙන්නේ. Homo sinhalese Neanderthal, Homo sinhalese erectus, Homo sapiens Balangodensis. ඒ කියන්නේ ඔන්න ඔය අවස්ථා තුන තමයි දැන් බලංගොඩ මානවයාගේ කාලයට එනකොට ඉතා සෑහෙන දියුණු ශිෂ්ටාචාරයක් අපේ රටේ තිබුණා. ඒක නිසා අපි පළමුවෙන්ම අපි සලකා බලපු මේ දැක්ම හදනකොට අපි සලකා බලපු ප්‍රධාන කරුණ තමයි සිංහල ජනතාව මේ රටේ භූමි පුත්‍රයෝ කියන එක අපි නිර්භයව කියනවා. අපි කටේ කතාන නිර්භයව කියනවා. ඒක අපි සලකා බලන්නම ඕන. හොඳයි. ඔබතුමාගේ උත්තරයත් සමගම මට විශාල ප්‍රශ්නයක් පැන නගිනවා. මම හිතනවා මේක මට සහ රටේ බහුතරයකට මේ ප්‍රශ්නේ එයි කියලා. ඒ ප්‍රකාශයත් සමග. මොකද්ද ඔබතුමායි කරපු ප්‍රකාශයෙන් මතුවෙන්නේ නැද්ද ඒ ප්‍රකාශය වර්ගවාදී ප්‍රකාශය? එනම් මේ අපි දැන් මේ වර්තමානයේ අපි පිළිගන්නේ මේක සියලුම ජාතීන් සාමූහිකව ඉන්න ඕනේ රටක්. ඒ සාමූහිකත්වය පිළිගන්න ඒ පදනමට කෙලින්ම පහරක් ගසනවා. ඔබතුමා කියනවා මේක සිංහල රටක්. මේක සිංහලයෝ හිටියේ. ඒ වෙනුවෙන් ඔබතුමා පෙනී ඉන්නවා කියලා. ඒ ප්‍රකාශයෙන් බරපතල වාර්ගික ගැටලුවක් නැත්තම් මේ අපි මෙච්චර අවුරුදු 30ක් බැටකාපු යුද්ධෙන් පස්සේ ඉන්න ජාතියක් ඇත්තටම. ඒ වෙලාව එහෙම තත්ත්වයක් යටතේදී බරපතල සමාජයේ තුල කැතිකාවක් ඇති වෙන්නේ නැද්ද ඔබතුමා මේ වාර්ගිකත්වය ජාතික වර්ගවාදී අදහස් පතුරවන්න හදනවා කියලා? අපුයි නෑ මේ මං හිතන්නේ ඔබතුමා මං කියපු දේ හරියට වටහාගෙන නෑ. මම එහෙම දෙයක් කියන්නේ නෑ. මම කියන්නේ සහජීවනය කියන එක තියෙන්න ඕන. සහජීවනය කියන්නේ එකක්, ජාතියකට තමුන්ගේ උරුමය ලබා දෙන එක තව එකක්. කොයි ජාතිය වුණත් ඒ උරුමයන් ලබා දෙන්න ඕන. දැන් අපි සම්පාදනය කරපු මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකට අපි
පෙරවදනක් ලියලා තියෙනවා. ඒ පෙරවදනේ බොහොම පැහැදිලිව කියනවා සුළු ජාතීන් ගැන. සුළු ජාතීන් අපේ සහෝදරයින්. ඒගොල්ලෝ අපි පිළිගන්නවා. අපි කොහොමවත් අපි ඒගොල්ලන් ප්‍රතික්ෂේප කරන ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් දෙන්න ඕන. සුළු ජාතීන් එක අපි ඉන්න ඕන. දැන් අපි සුළු ජාතීන් ගැන කතා කරනවා නම් ඇත්ත වශයෙන්ම සුළු ජාතීන් මේ රටේ සංවර්ධනයට මේ නිදහස් සටනේදී විශාල සේවයක් කෙරුවා. දෙමළ අය මෙන්ම මුස්ලිම් අය සියලු දෙනාම ඉතාමත්ම වටිනා දායකත්වයක් කෙරුවා. ඒගොල්ලෝ අපේ මේ රටට අපේ සංවර්ධනයට විශාල දායකත්වයක් කෙරුවා. මම ඒක ගැන ඉස්සෙල්ලාම කතා කරන්න. දැන් බලන්න අපි අරගෙන මේ මුල් නිදහස් සටනේදී දැන් මේ රාමනාදන් තුමා පොන්නම්බලම් රාමනාදන් තුමා එයා බොහොම විශාල සේවයක් කෙරුවා. ද්‍රවිඩ කියලා එයා මේ ඉවත්තුනේ නෑ. එයා බොහොම ලොකු විශාල දායකත්වයක් දුන්නා. එයා තමයි මේ 1911 ඒ කාලේ තිබුණු ව්‍යවස්ථාදායක සභාවට එතුමා තරඟ කෙරුවා. ඒ තරඟ කරලා එයා දිනුවේ සිංහල ඡන්ද වලින්. එයා පරාජය කෙරුවේ මාකස් ප්‍රනාන්ඩු කෙනෙක්. සිංහල මිනිස්සු එයාට ඡන්දය දුන්නා. මොකද හේතුව ඒ කියන්නේ කවදාවත් මේ සිංහල මිනිස්සු මේ මම දන්න පරිදි මේ සුළු ජාතීන්ට හිරිහැර කරලත් නැහැ, සුළු ජාතීන්ම ඉවත් කරලත් නැහැ. ඔය යම් සිද්ධිය ඇති වුණාම එහෙම සිද්ධිය ඇති වෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම මහා ජාතිය ඉතාමත්ම කාරුණිකව, ඉතාමත්ම සුහදශීලීව මේ සුළු ජාතීන් එක කටයුතු කරනවා. ඒතකොට මම තව කියන්නම් උදාහරණ. එතකොට මේ 1915 තිබුණා මේ යම් ජනකැලමීමක්. ඒ ජනකැලමීමේදී අත්අඩංගුවට ගත්තු සිංහල නායකයින් බේරගන්න කටයුතු කළේ රාමනාදන් තුමා. එතුමා එංගලන්තයට ගිහිල්ලා මේ වෙනුවෙන් කතා කරුවා. එතකොට ඒ නිසා එතුමා 1916 දී නැවත ඒ කාලේ තිබුණු මේ ව්‍යවස්ථාදායක සභාවට පත් වුණා. එතකොට එතුමා පරාජය කෙරුවේ ජුස්ටස් සෙක්ස්ටස් විජේසිංහ ජයවර්ධන කියන මේ අපේක්ෂකයව, සිංහල අපේක්ෂකයව. මොකද සිංහල මිනිස්සු තමයි ඡන්දය දුන්නේ යාට. ඉතින් ඒ වගේ තියෙන දැන් අපි ගමු ලක්ෂ්මන් කදිරකාර මහත්තයා. ලක්ෂ්මන් කදිරකාර මහත්තයා මොනතරම් සේවයක් කරුවද මේ LTT සංවිධානයේ මුළු ජාත්‍යන්තරයෙන් විසින්ම ඉවත් කළ යුතුයි කියන ඒ සටන ගෙනිත්තේ මේ ලක්ෂ්මන් කදිරකාර මහතුමා. ඒ වගේම ගන්න කේ ගුණරත්නම් කියන්නේ අපේ චිත්‍රපට කර්මාන්තයේ ආරම්භක පියා හැටියට කියලත් අපි කිව්වොත් තමයි නිෂ්පාදකයෙක්ට. එතුමා විශාල සංඛ්‍යාවක් මේ හැදුවා චිත්‍රපටි. ඒ සිංහල චිත්‍රපටි. ඒ වගේ ගන්න සිරල්දුරේ මහාලිංගම්. එතුමාත් මේ හිටපු ඉංජිනේරු මහත්මයෙක්, මේ දක්ෂ මහාචාර්යවරයෙක්. එතුමා තමයි මේ පර්යේෂණ කරලා බොහොම ලෝකෙ පිළිගත්තු පර්යේෂණ කරුවා. ඒක බොහොම ලොකු නම්බුවක් ලංකාවට ආවා. ඒ වගේම ඔගස්ටස් විනායගම් රත්න සිංහල ගී ලියලා තියෙනවා. උගක් සිංහල ගීත පදමාලාව ලියලා තියෙනවා. ඒ වගේ දෙමළ ජනතාව විසින් අපේ රටට විශාල වශයෙන් ඒගොල්ලෝ දායකත්ව වුණා අපේ රට සංවර්ධනයට. ඒක අපි පිළිගන්නවා. ඒකම අපි ගමු මුස්ලිම් පැත්ත. මුස්ලිම් පැත්ත ගත්තොත් පෘතුගීසීන්ට විරුද්ධව උඩරට රාජධානිය රැකගත්තේ, උඩරට රාජධානිය රජතුමා රාජධානිය වටාම වුන් පදිංචි කෙරුවා. ඔවුන් තමයි ඒ කාලේ ඒ තත්ත්වයෙන් මේ පෘතුගීසීන්ගෙන් තිබුණු ඒ තර්ජනයෙන් උඩරට රාජධානිය බේරගත්තේ මුස්ලිම්වරු. අත් වශයෙන්ම මේ මුස්ලිම්වරුන් ඔවුන් සිංහල කාන්තාවන් විවාහ වුණා. උඩරට කඳුකරේ ඉන්න මුස්ලිම්වරුන්ගේ වැඩි දෙනෙකුට තියෙන වාසගම් සිංහල නම්. ඒ වගේම අපි ගමුකෝ අපි දැන් මොහිදින් බෙක් මොන තරම් බෞද්ධ ගී ගායනා කරලා තියෙනවද? අපේ ගීත සාහිත්‍යයට එතුමා මොන තරම් දායකත්වයක් කරලා දීලා තියෙනවද? ටවර් යුගයේ ආරම්භයේ හිටපු ජෝන් ද සිල්වා, නීතිඥ ජෝන් ද සිල්වා අපේ නාට්‍ය කලාවේ ඇත්ත වශයෙන්ම මුල් කාලේ නාට්‍ය කලාවේ පියා කියලා කියන්න පුළුවන්. අද පවතින ඒ ගීතවලට කවුද මේ තනු සැපුවේ, ඒ සංගීත සැපුවේ කවුද? එක්කෙනෙක් තමයි මොහමඩ් ගවුස්.
අනිත් එක්කන අබ්දුල් අසීස්, අනිත් එක්කන අමීර් ખાන්, මේ මුස්ලිම්වරු. ඉතින් මුස්ලිම්වරු මේ අපිට කරපු දායකත්වය ගැන අපි බොහොම සැලකිලි අපි ඒගොල්ලන්ට කෘතඥ වෙනවා. එතකොට තව එකක් මට බොහොම වැදගත් කරුණක් කියන්න තියෙනවා. 1948 මුල් නිදහස් දිනේදී නිදහස් දිනේට දින 19ක් තියෙද්දිවත් ජාතික කොඩිය මොකද්ද ඔය ජාතික කොඩිය ඔසවනවද කියන තීරණය කරන් තියුන්නේ ඩී.එස්. නායක මහත්තයාගේ කැබිනට් මණ්ඩලය. නමුත් මේකෙදී මුඩලියර් ඒල් සින්නලබ්බේ මුස්ලිම් ජාතිකයෙක් එයා ඒවකට තිබුණු පාර්ලිමේන්තුවට එයා නියෝජනය කෙරුවේ මඩ කලපු ආසනය. එයා තමයි ගෙනාවේ යෝජනාවක් මේ නිදහස් දිනේ සිංහ කොඩිය එසවිය යුතුයි කියන යෝජනාව ගෙනාවේ මුස්ලිම්වරයෙක්. ඉතින් මේ විදිහට දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව අපිට විශාල සහායකත්වයක් දීලා තියෙනවා, දෙමින් පවතිනවා. ඉතින් අපි ඒක නෑ කියන්නේ ඔවුන්ගේ අපි ඔවුන්ට හොඳට සලකන්න ඔවුන්ගේ අයිතිවාසිකම් දෙන්න. නමුත් සිංහලයින් ජාතියට තමුන්ගේ උරුමය ලබා දෙන එක ජාතික උරුමය අවුරුදු 10 ගණන් තිබුණු උරුමය ලබා දෙන එක එකක්. සුළු ජාතියන්ට තැන දීම තව එකක්.